හරිද? අපි අද පටන් ගන්නේ ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියන පාඩම. මම දැන් අහන්නේ ඔයාලගෙන් ඔයාලා දන්න විදිහට කවුද ශුද්‍ර ජීවියෙක් කියලා කියන්නේ? ඔයාලා දැනන විදිහට ඔයාලා දන්න විදිහට කවුද ශුද්‍ර ජීවියෙක් කියලා කියන්නේ? එක් සෛලයකින් හා සෛල බොහෝමයකින් පියවියසට නොපෙනෙන ශුද්‍ර ජීවියෙක්. ශුද්‍ර නොපෙනෙන ජීවියෙක්. හරි. කියන්නේ මෙහෙමයි. සරලව කිව්වොත් එimhe දැන් අපිට මේ ලෝකේ ඉන්න ජීවීන් ගොඩක් අපිට හොයාගන්න පුළුවන්. නේද? එක එක වර්ගයේ ජීවි ලොකු ජීවීන් ඉන්නවා, පොඩි ජීවීන් ඉන්නවා. හරි ඒ විදිහට පොඩිම ගොඩාක්ම පොඩි. හරි ගොඩාක්ම පොඩි ජීවීන්ට තමයි අපි කියන්නේ සරලව කිව්ව ශුද්‍ර ජීවීන්. හරි එයාලා අපේ පියවියසට පේන පියවියස කියලා කියන්නේ මොකද්ද? පියවියස කියලා අපි මේ සාමාන්‍යස. පියවි නොවන්නේ එතන මොන වෙලාවට? අපි අන්වීක්ෂයෙන් බලන වෙලාවට එතකොට පියවියස නෙමෙයි ඒක. අපි තව කාච දෙකක් පාවිච්චි කරන්න බලන්නේ. නේද? හරි. එතකොට පියවියසට පේන්නේ නැති ජීවීන්ට තමයි සරලව කිව්වොත් එහෙම. පියවියසට පේන්නේ නැති කුඩා ජීවීන්ට තමයි සරලව කිව්වොත් එහෙම අපි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ශුද්‍ර ජීවීන් හරිද අපි කියනවා තවදුරටත් මෙන්න මේ විදිහට විස්තර කරනවා. මොකද්ද විස්තර කරන්නේ? අපි කියනවා තනි සෛලයකින් හෝ හරි සෛල කිහිපයකින් හරි තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදුණු හරිද එහෙම නැත්නම් ගොඩ නැගී ඇති හරි කියලා තව කෑල්ලක් ඉස්සරහට එකතු කරනවා. හරි අපි දැන් දන්නවා ශුද්‍ර ජීවියෙක් කියන්නේ කවුද? පියවි ඇසට නොපෙනෙන ජීවි. ඒක දන්නවනේ. පියවි ඇසට නොපෙනෙන ජීවි. එතකොට අපි මේක ඉස්සරහට තව එකතු කරන වචනයක් මොකද්ද? තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩ නැගුණු. ළමයි සෛලය ගැන දන්නව නේද හැමෝම? හැමෝම 7 වසරේදී සෛලය ගැන ඉගෙන ගත්තා නේද? හරි. මම ඒක පොඩ්ඩක් මතක් කරන්න. හරිද? සරලව කිව්වොත් එහෙම සෛලයක් කියන්නේ මොකක්ද? අපේ ඇඟ හැදිලා තියෙන පොඩිම කෑල්ලක්. නේද? අපේ ඇඟ හැදිලා තියෙන පොඩිම කෑල්ලක් තමයි සෛලයක් කියලා කියන්නේ. හරිද? يعني ඇඟ කොටස් වලට බෙදාගෙන ගියොත් හරි තියෙන පුංචිම කෑල්ලට තමයි අපි කියන්නේ සෛලය කියලා. එතකොට මේ ශුද්‍ර ජීවීන් හැදෙන්න පුළුවන්. දැන් අපි නම් කොහොමද හැදෙන්නේ? සෛල ගොඩාක් එකතු වෙලානේ. හරිද? හැබැයි මේ ශුද්‍ර ජීවීන් සෛල ගොඩක් නැතුව තනි සෛලයකින් ඒ කියන්නේ සෛල එකක් විතරක් තියෙන කෙනෙක්. හරිද? සෛල එකක් විතරක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෛල කිහිපයක් අපි වගේ. හරි? සෛල බහුසෛලික වෙන්නත් පුළුවන්. සෛල කිහිපයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ශුද්‍ර ජීවියෙක් මොකද වෙන්න පුළුවන්? තනි සෛලයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ විදිහට සෛල කිහිපයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි දැන් නිර්වචනයට අලුතෙන් කැලලක යොතු කරලා තියෙනවා මොකද්ද? තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩ නැගුණු පියවි ඇසට නොපෙනෙන ජීවීන්ට තමයි අපි කවුරු කියලාද කියන්නේ? ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. හරිද? පියවි ඇසට නොපෙනෙන තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩ නැගී ඇති ජීවීන්ට තමයි අපි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. හරිද? එතකොට ඔය ශුද්‍ර ජීවීන් ඉන්නේ කොහෙද? කොහෙද ශුද්‍ර ජීවීන් ඉන්නේ? කියමු බලන්න හිතලා. සාමාන්‍ය ශුද්‍ර ජීවීන් කොහෙද ඉන්නේ? සාමාන්‍යයෙන් ශුද්‍ර ජීවීන් කොහෙද ඉන්නේ? පුළුවන් ද තැනක් කියන්න? ළමයි අපි බැලුවොත් එහෙම මේ ලෝකේ හැමතැනම බැලුවොත් එහෙම හරි අපිට මේ ගොඩාක් තැන්වල හරිද ගොඩාක් තැන්වල ශුද්‍ර ජීවීන් හොයාගන්න පුළුවන් ගොඩාක් තැන්වල හරිද එයාලා ඉන්න පුළුවන් කොහෙද ජීවි දේහයක් ඒ කියන්නේ මිනිස්සෙක් එහෙම නැත්නම් සතෙක් එහෙම නැත්නම් ශාකයක දේහයක් මතු පිට උඩින් එන්න පුළුවන් හරි ඇඟ ඇතුලේ ඉන්න පුළුවන් අභ්‍යන්තරේ ඉන්න පුළුවන් ශුද්‍ර ජීවීන් හරිද ඊට පස්සේ තව කොහෙද ජලජ පරිසරවල ඉන්න පුළුවන් හරි පස් ඇතුලේ ඉන්න පුළුවන්. එයාලට මේ වායුගෝලයේ ඉන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඊටත් අමතරව එයාලට තම ඉන්න පුළුවන් කියලා කියනවා කොහෙද? මේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තැන් තියෙන්නේ. මිනිස්සුන් නෙමෙයි සාමාන්‍ය සත්තුන්ට ජීවත් වෙන්න බැරි තැන්. ඒ කියන්නේ ආන්තික පරිසර කියලා අපි කියනවා. ඒ විදිහට සාමාන්‍යයෙන් සත්තුන්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තැන් වලට කියනවා මේ ආන්තික පරිසර. ඒ කියන්නේ
උෂ්ණත්වය අධිකයි, පීඩනය අධිකයි. හරි එහෙම නැත්නම් සීතල අධිකයි. එතකොට ඒ වගේ තැන්වල සත්තුන් මිනිස්සුන් ඉන්න බැහැනේ. හැබැයි මේ ශුද්‍ර ජීවීන්ට පුළුවන් ඒ වගේ ආන්තික පරිසරවලත් ඉන්න. ඒ කියන්නේ උෂ්ණත්වය අධික තැන්වල ගිනි කඳුවල, හරි උෂ්ණත්වයේ සීතල තැන්වල අයිස් තට්ටුවල, හරිද? ඊට පස්සේ සාගර පතුලේ ගොඩාක් පීඩනය වැඩි වෙන සාගර පතුලේ. හරි අමාරුයි මේ පීඩනය මිනිස්සුන්ට දරා ගන්න. හරි ඒ සාගර පතුලේ ඉන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට හරි ගොඩාක් තැන් කාන්තාරවල උණුසුම ගොඩක් වැඩි කාන්තාරවල, හරි උණුදිය උල්පත්වල, ලවණ වගුරුවල, හරිද? මෙන්න මේ විදිහට හරිද ගොඩාක් තැන්වල මේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ යාළුවගේ විශේෂම කාරණේ තාම මතක තියාගන්න යාළුවට කොහේ ඉන්න පුළුවන් කියලාද? ආන්තික පරිසර. ආන්තික පරිසර කියන්නේ මොකක්ද? සාමාන්‍ය සත්වයින්ට ජීවත් වෙන්න බැරි පරිසර. උෂ්ණත්වය අධික, පීඩනය අධික වගේ තැන්වල. ওই වගේ තැන්වලත් හරිද? මේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. එතකොට ළමයි ඔයාලා දන්න විදිහට කියන්න ශුද්‍ර ජීවීන් නම් ටිකක්, ශුද්‍ර ජීවීන් වර්ග ටිකක් ඔයාලා දන්න. නෑ මේ දවස්වල නම් හැමතැනම ඇහෙන ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. කවුද? මේ දවස්වල හැමතැනම කතා කරන ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. කවුරු ගැනද මේ දවස්වල හැමතැනම කියන්නේ? මේ දවස් කොරෝනා. ඔව් අන්න හරිනේ. කොරෝනා කියන වෛරස් එක නේද? අපේ ඇහැට පේන්නේ නැහැ. ගොඩක් පුංචි ශුද්‍ර ජීවියෙක් කොරෝනා කියන වෛරස් එක නේ. එතකොට ඔන්න එක ශුද්‍ර ජීවී කාණ්ඩයක් වර්ගයක් අපිට අඳුර ගන්න පුළුවන් වෛරස කියලා. ওই විදිහට තව කවුද ඉන්නේ? වෛරස වගේ තව ශුද්‍ර ජීවී කාණ්ඩ කවුද ඉන්නේ? බැක්ටීරියා. හරි. වෛරස ඉන්නවා. බැක්ටීරියා ඉන්නවා. ඊට පස්සේ තව ඔයාලා අහලා ඇති විලීර. ඊට පස්සේ මොකද්ද? ප්‍රෝටෝසෝවා. හරි. ඔන්න ඔය විදිහට ඇල්ගි. හරි. ඔන්න ඔය විදිහට ශුද්‍ර ජීවී කාණ්ඩ පහක්. හරිද? ශුද්‍ර ජීවී කාණ්ඩ පහක් අපිට අඳුර ගන්න පුළුවන්. කවුද කාණ්ඩ පහ? බැක්ටීරියා. හරි. හරි. ඊට පස්සේ ඉන්නවා ඇල්ගි. හරි. ඊට පස්සේ දිලීර. හරි. ඊට පස්සේ ප්‍රෝටෝසෝවා. හරි. ඊට පස්සේ වෛරස. හරි. ඔන්න ඔය කියන හරිද? ශුද්‍ර ජීවී කාණ්ඩ පහ. හරි. ඔන්න ඔය කියන ශුද්‍ර ජීවී කාණ්ඩ පහ අපිට අඳුර ගන්න පුළුවන් මේ ලෝකේ ඉන්නවයි කියලා. හරිද? එතකොට මේ ශුද්‍ර ජීවී කාණ්ඩ පහ දැක්කහම, ඒ කියන්නේ රූප දැක්කහම ඔයාලට පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ රූප දැක්කහම පොඩ්ඩක් ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මෙන්න මේ ශුද්‍ර ජීවියා තමයි මේ ඉන්නේ කිය. හරිද? සාමාන්‍ය ළමයි මේ බැක්ටීරියා කියන කෙනා. හරිද? බැක්ටීරියා කියන කෙනාට එක හැඩයක් නැහැ. හරිද? දැන් එයාට එක එක හැඩ තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම අර පොඩි බෙහෙත් පෙති තියෙන්නේ. බෙහෙත් පෙති විදිහටත් ඉන්නවා එයා. හරිද? ඊට පස්සේ ස්ප්‍රින්ග් තියෙන්නේ. මේ විදිහට පොඩි ස්ප්‍රින්ග් තියෙන්නේ. ඔන්න ස්ප්‍රින්ග් විදිහටත් ඉන්නවා එයා. හරි? ඊට පස්සේ මොකක්ද? කොමාව. මෙන්න මේ කොමාව හැඩයටත් ඉන්නවා. හරිද? ඔය කියන විවිධ විදිහට මේ බැක්ටීරියා කියන කෙනා ඉන්නවා. එයාගේ හැඩේ විවිධයි. හරිද? ඊට පස්සේ ඇල්ගී කියන කෙනා ගියපුවම ඇල්ගී කියන කෙනා සාමාන්‍යයෙන් ඇල්ගී කියන කෙනා තලසයක් වගේ, තලසක් වගේ. හරි. නිකන් මෙහෙම තලසක් වගේ. සාමාන්‍ය නැත්තම් එයා අපේ අර සූත්‍රිකාවක් වගේ. මෙන්න මේ විදිහට සූත්‍රිකාවක් වගේ ඔය ඇල්ගී කියන කෙනා. හරිද? ඇල්ගී අපිට බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා කොහෙද? ඇල්ගී අපිට හොයාගන්න පුළුවන් තැන. හරි? ඔයාලා දැකලා තියෙනවද නේද වතුරේ පාසි බැඳෙනවා. ජලයේ උඩ පාසි බැඳෙන කොළ පාටනේ. ඔය ජලයේ උඩ පාසි විදිහට බැඳෙන්නේ මෙන්න මේ ඇල්ගී කියන ශුද්‍ර ජීවි. අපිට ඒ ශුද්‍ර ජීවීන් ගොඩාක් එතන ඉන්න නිසා තමයි එකට එකතු වෙලා දෙන පේන්නේ. එක ශුද්‍ර ජීවි කියලා අපිට පේන්නේ නැහැ. ඒ ගොඩක් චූටිනේ. ඒ හින්දා අපිට එයා ගොඩාක් ඉන්න හින්දා තමයි අපිට ශුද්‍ර ජීවීන් කියලා පේන්නේ. ඒ කියන්නේ එතන පාසි තියෙනවා කියලා පේන්නේ. හරි. ඊට පස්සේ දිලීරත් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලේසියෙන්. දිලීර කියලා කියන්නේ ළමයි ඔය පැල්ලම් වගේ දේවල්. හරි. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවා බිත්තියක් සීතල වුණාම බිත්තියේ පැල්ලම් හැදෙනවා. පුස් බැඳෙනවා කියලා අපි කියනවා. හරි. ඊපස්සේ අපේ ඇඳුම් තෙත පිට නවලා තිබ්බහම අපේ ඇඳුම් වල පුස් බැඳෙනවා.
නේ ඊට පස්සේ පාන් වල පුස් බැඳෙනවා කේක් වල පුස් බැඳෙනවා නේද ඔන්න ඒ පුස් බැඳෙනවා පැල්ලම් හදනවා ඔන්න ඒ දේ තමයි ඒ තැන් වල අපිට මෙන්න මේ දිලීර කියන කෙනා බලා ගන්න පුළුවන් හරිද ඒ දෙන්න අපිට සාමාන්‍යයෙන් අපේ පරිසරයේ හම්බෙන අය දිලීර ඇල්ගි ඔන්න කියන දෙන්න ඊපස්සේ මෙයාලත් ওই විදියට ඉන්නවා හරි ඔන්න ඔය කියන කට්ටියගේ හරි ඔයාලගේ අච්චුපතේ තියෙනවා රූප ටික පෙන්වන්න හරි සරලව දැක්කහම අඳුර ගන්න හැකියාවක් තියෙන්න ඕන හරිද සරලව දැක්කහම ඔයාලට අඳුර ගන්න හැකියාවක් තියෙන්න ඕන මෙන්න මේ ජීවියා තමයි මේ ශුද්‍ර ජීවියා තමයි මෙතන මේ ඉන්නේ කියලා හරි ඊට ඉස්සෙල්ලාම ඔයාලට තියෙනවා ඉස්සෙල්ලාම තියෙනවා කවුද බැක්ටීරියාව කියන කෙනාගේ මේ පංකිවියර යා නිකන් මොකක් හැඩයට ඉන්නවද බෙහෙත් පෙත්තක් හැඩයට වගේ නෙවෙයි හරි බෙහෙත් පෙට්ටත් මේකට අපි කියනවා දණ්ඩක් වගේනේ මේකට අපි කියනවා දණ්ඩාකාර හැඩය කියලා බැක්ටීරියාව වර්ණන හරි ඊට පස්සේ මේනේ යීස්ට් කියන කෙනා තමයි අපිට යීස්ට් කියන කෙනා කොහෙද හම්බෙන්නේ යීස්ට් කියන ශුද්‍ර ජීවි අපිට කොහෙද හම්බෙන්නේ යීස්ට් කියන ශුද්‍ර ජීවියා කොහෙද අපිට හම්බෙන්නේ කොහෙවත් හම්බෙන්නේ නැද්ද අපි ගෙදෙට්ට එනවනේ යීස්ට් කියන ශුද්‍ර ජීවියා බනිස් ඇතුලේ පාන් ඇතුලේ ඒවා පිපෙන්න දාන්නේ මොනවාද යීස්ට් කියන ශුද්‍ර ජීවියා මාමයිට් වල තියෙනවා යීස්ට් කියන ශුද්‍ර ජීවියා හරි ඊට පස්සේ මේ ඇල්ගි විශේෂයක් මේ අර පාසි බැඳෙනවා කියන්නේ අන්න එයා හරි ඒ කියන්නේ ක්ලැමිඩෝමොනාස් කියන කෙනා තමයි මේ ඉන්නේ හරි එයාගේ මෙහෙම තියෙන වල්ග දෙකක් මෙහෙම ඒ වල්ග දෙකෙන් තමයි එයා ඒ දෙකෙන් පැන තමයි එයා ගමන් කරන්නේ හරි ඊට පස්සේ මෙතන මේ ඉන්නේ කවුද දිලීරයක් කියලා කියන්නේ පාන් පුස් මේ මියුකර් කියලා කියන්නේ මේ පාන් වල හැදෙන පුස් මේ තියෙන්නේ හරි පේනව ඇති නේද හරි මේ තියෙන්නේ හරි මේ තියෙන්නේ පාන් වල හැදෙන පුස් හරි ඊට පස්සේ මේ තියෙන්නේ ඇමීබා කියන ප්‍රොටෝසෝවා කෙනෙක් මෙයා හරි ඇමෝබා කියන ශුද්‍ර ජීවියා මේ ඉන්නේ මෙයාට හැඩයක් නැහැ හරි මෙයාට හැඩයක් නැහැ හරි මෙන්න මේ විදියට ඕන විදියට ඔහොම ඇදලා තියෙනවා නම් එයාට ඕන විදියට එයා ඉන්නේ එතකොට එයා ඇමීබා හරි මේන ඊට පස්සේ පැරමීසියම් කියන කෙනා හරි මේ ඉන්නේ පැරමීසියම් කියන ශුද්‍ර ජීවියා හරිද ඔන්න ඒ විදිහට ශුද්‍ර ජීවීන් වර්ග ටිකක් කීපයක් ඉන්නවා හරිද එතකොට මේ දැන් මේ විදිහට අපි ශුද්‍ර ජීවීන් ගැන කතා කරනවානේ පළවෙනියටම මේ විදිහට මේ ශුද්‍ර ජීවීන් ගැන අධ්‍යයනය කරන්නේ මෙන්න මේ විද්‍යාඥයා පළවෙනියටම හරිද එයා මේ ගැන අධ්‍යයනය කරන්නේ එයාගේ නම තමයි මොකද ඇන්ටන් වෑන් ලීවන්හුක් හරි ඇන්ටන් වෑන් ලීවන්හුක් එයාගේ නම හරි ඒතර මේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නෙදර්ලන්ත ජාතිකයේ එයා සරල අන්වීක්ෂය කියන්නේ සරල අන්වීක්ෂය කියන්නේ මොකටද සරල අන්වීක්ෂය කියලා කියන්නේ මුලින්ම හදපු අන්වීක්ෂය හරි ඒ අන්වීක්ෂය හොයාගත්ත ගමන් තමයි මෙයා මේ ශුද්‍ර ජීවීන් පළමු වරට නිරීක්ෂණය කරන්නේ ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන කෙනා හරිද ඔන්න ඔය විදිහට ශුද්‍ර ජීවීන් කියන දේ ගැන අපිට සරල අදහසක් අරගන්න පුළුවන් හරිද ඊට පස්සේ මේ ශුද්‍ර ජීවීන් අපිට එක එක බලපෑම් ඇති කරනවා ඔය ඉන්න ශුද්‍ර ජීවීන් හරි අපිට එක එක බලපෑම් ඇති කරනවා මොන විදිය බලපෑම්ද ඒ අපිට හොඳ බලපෑමුත් ඇති කරනවා ඒ වගේම අපිට නරක බලපෑමුත් ඇති කරනවා හරිද මට කියන්න බලන්න ශුද්‍ර ජීවීන් ඔන්න විදියට ඇති කරන හොඳ බලපෑම් නරක බලපෑම් මොනවාද ශුද්‍ර ජීවීන් ඔය විදියට අපිට ඇති කරන හොඳ බලපෑම් නරක බලපෑම් මොනවාද කියන්න බලන්න දන්න දේවල් ශුද්‍ර ජීවීන් අපිට කරලා දෙන දේවල් අපිට කරන දේවල් මොනවාද ශුද්‍ර ජීවීන් අපිට කරන දේවල් මොනවාද මුකුත් දන්නේ නැද්ද මුකුත්ම කරන්නේ නැද්ද යාළුවා අපිට යාළුවාගේ පාඩුවේ ඉන්නවද ශුද්‍ර ජීවීන් එහෙමද වර්තමානයේ අපිට දකින්න තියෙන ශුද්‍ර ජීවීන් අපිට කරන දෙයක් මොනවද කරන්නේ ශුද්‍ර ජීවීන් අපිට මොනවද කරන්නේ ශුද්‍ර ජීවීන් කියපු ගමන් වෛරස් කියපු ගමන් අපිට මතක් වෙන්නේ මොකද එයා අපිට ලෙඩ හදනවා ශුද්‍ර ජීවීන් කියන කෙනා හරි එයා අපිට ලෙඩ හදනවා එතකොට ආහාර නරක වෙන්න හේතු වෙනවා ඒ වගේම ආහාර නරක වෙනා වගේම තමයි සමහරක් කෑම හදන්නත් අපි ශුද්‍ර ජීවීන් අරගන්නවා දැන්
කිරි මුදවන්න ඊට පස්සේ යෝගට් හදන්න හරි ඔන්න ඔය වගේ දේවල් වලටත් අපි ක්ෂුද්‍ර ජීවීන් අරගන්නවා හරි ඒකට යාළගේ ඒ විදිහට ප්‍රයෝජනක් තියෙනවා අනිත් පැත්තට මේ යාළගේ අහිතකර බලවේග හානිත් අපිට තියෙනවා මේ ක්ෂුද්‍ර ජීවීන් හරි අපි කතා කරන්න යන්නේ එතකොට මුලින්ම හරි ඔන්න ඒ ක්ෂුද්‍ර ජීවීන් අපි මේ කන ආහාර මත ඇති කරන බලපෑම හරිද ආහාර මත ඇති කරන බලපෑම මොකක්ද කියලා තමයි බලන්න යන්නේ හරි එතකොට ඔන්න කියන අපිට මුලින්ම ක්‍රියාකාරකමක් බලන්න කියනවා පාන් එළවලු පළතුරු මේ බලන්න ඕන ඔයාලා හරි පාන් එළවලු පළතුරු කිරි මස් මාළු බත් බටර් වැනි නැවුම් ආහාර වල නියැදි කිහිපය කියන්නේ පොඩ අර ගන්න කියලා කියනවා ඊට පස්සේ ඒවා ටික ඒවා චුට්ට නිරීක්ෂණය කරන්න කියලා කියනවා ඒකලා පැය 24න් 48න් 72න් හරි ටික බලලා ඒ වගේ වර්ණයට මොකද වෙලා තියෙන්නේ වයනයට මොකද වෙලා තියෙන්නේ ගන්ධයට මොකද වෙලා තියෙන්නේ පෙනුමට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න කියලා කියනවා හරිද වර්ණය කියලා කියන්නේ මොකද්ද මේකේ පාට වයනය කියලා කියන්නේ මොකද්ද වයනය කියලා අපිට අල්ලපුවාම මෙහෙම දැන් පාන් පෙත්ත මෙහෙම අල්ලපුවාම අපිට දැනෙන දේ කොහොමද ඊට පස්සේ ගන්ධය ඊට පස්සේ පෙනුම කොහොමද හරි දැන් ඉස්සර අපිට කතා කරලා තියෙන පාන් පෙත්ත කොහොම තිබ්බා මොකද වෙන්නේ නිකන් අපි එළියෙන් තිබ්බා පාන් පෙත්ත මොකද වෙන්නේ ඒකේ මොකද්ද වර්ණය ඊට පස්සේ වයනය හරි ඊට පස්සේ ගන්ධය පෙනුම ඔය හැමදේම වෙනස් වෙනවා ඇයි පාන් ගෙඩිය පාන් පෙත්ත ටික කාලයක් තියලා දිහා මොකද වෙන්නේ ඒක මත පුස් අල්ලන්න ගන්නවා නේද ඇයි මොකද්ද මේ පුස් අල්ලනවා කියලා කියන්නේ පුස් අල්ලනවා කියලා කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් මේ මත ක්‍රියාත්මක වෙනවා හරිද එතකොට ඔය කියන විදිහට ක්ෂුද්‍ර ජීවීන් මේ මත ක්‍රියාත්මක වුණා මොකද වෙන්නේ මෙන්න මේ කියන ලක්ෂණ හතර මොනවද වෙනස් වෙන්නේ වර්ණය වෙනස් වෙනවා ඊපස්සේ වයනය වෙනස් වෙනවා ගන්ධය වෙනස් වෙනවා පෙනුම වෙනස් වෙනවා ඒ වගේම තමයි දැන් හිතන්නකො කැරට් අලයක් කියලා කැරට් අලයක යම්කිසි පෝෂණ ගුණයක් තියෙනවානේ හරිද යම්කිසි පෝෂණ ගුණයක් තියෙනවා වගේම රසයක් තියෙනවා හරිද හැබැයි මෙන්න මේ කැරට් අලය මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වුණාට පස්සේ මොකද වෙන්නේ ඔය පෝෂණ ගුණයත් අඩු වෙනවා වෙනස් වෙනවා ඒ වගේම රසයත් වෙනස් වෙනවා හරි පෝෂණ ගුණයත් වෙනස් වෙනවා රසයත් වෙනස් වෙනවා හරිද මෙන්න මේ විදිහට දැන් මොකද උනේ ආහාරයේ වර්ණය වෙනස් ගන්ධය වෙනස් වුණා වයනය වෙනස් වුණා පෙනුම වෙනස් වුණා පෝෂණ ගුණය වෙනස් වුණා රසය වෙනස් වුණා නේද ඔන්න ඔය විදිහට හරි ඔන්න ඔය විදිහට විවිධ ගුණාංග ආහාරයක විවිධ ගුණාංග වෙනස් වෙලා හරි ඒ ආහාරය අපිට කන්න බැරි තත්වයට ඒ කියන්නේ පරිභෝජනය කරන්න බැරි තත්වයටපත් වුනහම අපි කියනවා ඔන්න ආහාරය නරක වෙලා හරිද අපි කියනවා ඔන්න ඒ විදිහට ආහාරයක ගුණයන් වෙනස් වෙලා හරි පරිභෝජනය කරන්න බැරි තැනටපත් වුනහම ආහාරය නරක වෙලා කියලා. එතකොට මොකක්ද ආහාර නරක වීම කියලා කියන්නේ? ආහාර නරක වීම කියලා කියන්නේ මොකක්ද එතකොට? ආහාර නරක වීම කියලා කියන්නේ ආහාරයක ගුණයන් වෙනස් වීම නිසා පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයටපත් වීමට තමයි අපි කියන්නේ ආහාරයක් නරක වීම කියලා. ඒකට ආහාරය නරක වෙන ප්‍රධානම හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව තමයි ක්ෂුද්‍ර ජීවීන් මේ මත ක්‍රියාත්මක වීම කියන එක. හරි. දැන් ඔන්න පාන් පුස් හැදෙන හැටි බලන්න යන්නේ. කොහොමද පාන් පුස් හැදෙන හැටි බලන්නේ? අපි අරගන්නවා පාන් පෙත්තක්, ජලය ස්වල්පයක්, වීදුරු කදාවක්, වැසුම් පෙත්තක්, අන්වේක්ෂ. හරිද? ඔන්න ඔය කියන දේවල් ටික අරගෙන ඉස්සෙල්ලාම පාන් පෙත්තට ජලය දාලා ටික කාලයක් තියෙන්න ආරින්න. ටික දවසක්, දවස් 2-3ක් විතර තියෙන්න ආරින්න. එතකොට මොකද වෙන්නේ? ටික කාලයක් ගිහලා ඒකේ මොකද්ද? ඒකේ මත පුස් හැදිලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ ඒ පුස් හැදිච්ච පාන් පෙත්තේ හරිද ඒ පුස් හැදිච්ච පාන් පෙත්තෙන් කොටසක් අරගෙන හරි පුස් හැදිච්ච පාන් පෙත්තෙන් කොටසක් මෙහෙම කඩලා අරගෙන පුස් එක්ක තියෙන කොටසක් කඩලා අරගෙන අපි ඒක තියෙනවර වීදුරු කදාව උඩ يعني වීදුරු තහඩුව උඩ වීදුරු තහඩුව උඩ මෙහෙම තියලා ඒක උඩට දානවා අපි වතුර බිඳුවක් හරිද ඒක උඩට වතුර බිඳුවක් දානවා. වතුර බිඳුවක් දාලා ඊට පස්සේ මොකද කරන්නේ?
වැසුම් පෙත්තෙන් ඒ කියන්නේ අර අන්වීක්ෂයෙන් බලද්දී අපි ඒක වහනවනේ තා පෙත්තකින්. හරි. වීදුරු පෙත්තකින් අන්නේ වැසුම් පෙත්තෙන් ඕක වහනවා. හරි. වැසුම් පෙත්තෙන් ඕක වහලා ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒකේ ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරනවා. දැන් ඉස්කෝලේ ඉක්මනට පටන් ගත්තොත් එහෙම. හරි. ඉස්කෝලේ ඉක්මනට පටන් ගත්තොත් පළවෙනි පාඩම මොකක්ද ඔයාලට තියෙන්නේ? පළවෙනි පාඩම තමයි ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. හරි. එතකොට මැඩම් ආපුවා මැඩම් ඇවිල්ලා පාඩම වඩගෙන නැති. මැඩම් අපි පාම්පුස් බලමුද කියලා අහලා පාම් පෙත්තක් අරගෙන ගිහිල්ලා වතුර ටිකක් දාලා තියලා පුස් හැදෙන හැටි බලලා ආලෝක අන්වීක්ෂණයක බලලා බලන්න ඕන මේ අච්චු පොතේ තියෙන විදිහට ඔයාලට පාම්පුස් පේනවද කියලා. දැන් පාම්පුස් අපිට පේන අලු පාටටනේ. අපිට අලු පාට කළු පාට රූපයක් පේන්නේ. දැන් බලන්න මේක ඇත්තටම හරි මොකද වෙලා තියෙන්නේ? මේ ආහාරය මත අපිට පේනවා මේ පාම්පුස් මෙන්න මේ විදිහට පේන්නේ. මෙන්න මේ විදිහට පේන්නේ. හරිද පාම්පුස් වලට. හරි. එතකොට ඔන්න පාම්පුස් වලට බලා ගන්න පුළුවන් ඔයාලා විද්‍යාගාරයේදී ඔය දේ කරන්නේ. එතකොට මේ පාම්පුස් කියන දේ හදන්නේ මොන ශුද්‍ර ජීවියක්ද? පාම්පුස් කියන එක හදන්නේ හරි දිලීර විශේෂයක්. හරිද? පාම්පුස් කියන එක හදන්නේ දිලීර අපි දිලීර විශේෂයෙන් නමක් කියනවා පාම්පුස් කියලාමත් කියනවා. හරි. එහෙම නැත්නම් ඒ දිලීරයේ නම තමයි හරි මියුකර්. ලියන්න බැරි මේ. හරි. ඒ දිලීරයේ නම තමයි මොකද්ද? මියුකර්. හරිද? මියුකර්. ඔන්න ඔය කියන ශුද්‍ර ජීවියා තමයි දිලීරය තමයි මේ පාම්පුස් කියන එක හදන්නේ මියුකර් කියන කෙනා. හරිද? හරි. ඔන්න එතෙන් එනකන් අපි බලමු. එතෙන් එනකන් අපි නෝට් එක ලියාගනිමු. ඊට පස්සේ ඉතින් එහාට තියෙන දේවල් ටික අපි කතා කරමු. හරිද? හැමෝම දාගන්න පාඩමේ මාතෘකාව මොකද්ද මාතෘකාව? දාගන්න මාතෘකාව ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. හරි ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. දැන් අපි මෙතනද මොකක්ද ඉස්සෙල්ලාම දැනගන්න අපි දැන් කතා කරේ මොනවද? අපි ඉස්සෙල්ලාම කිව්වා ශුද්‍ර ජීවියෙක් කියන්නේ කවුද? ශුද්‍ර ජීවියෙක් කියන්නේ කවුද? පියවි ඇසට නොපෙනෙන ජීවීන්. හැබැයි අපි ඉස්සරහින් වචන දෙකක් එකතු කරලා. එකතු කර වචන දෙක කියව බලන්න කවුරු හරි? ඉස්සරහින් එකතු කර වචන දෙක. මොනවද එකතු කර වචන දෙකක් ඉස්සරහින්? තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති. අන්න හරිනේ. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩ නැගී ඇති කියලා අපි ඉස්සරහට වචන කැරෙද්දයක් එකතු කරා. හරිද? ඊට පස්සේ අපි ශුද්‍ර ජීවීන් ගැන ඔහොම කිව්වා. ඊට පස්සේ ශුද්‍ර ජීවීන් ඉන්නේ කොහෙද? ඉන්නේ දැන් ගොඩාක් තියෙනවා කියලා කිව්වා. අපි කිව්වා හැබැයි විශේෂ තැනක් තියෙනවා කොහෙද? ආන්තික පරිසර. ආන්තික පරිසර කියන්නේ කොහෙද? සත්තුන්ට මිනිසුන්ට ජීවත් වෙන්න බැරි පරිසරවලත් මෙයාලා ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මොකද්ද අපි? ඊට පස්සේ කිව්වා මේ ශුද්‍ර ජීවීන් වර්ග මොනවාද? වර්ග 5යි. කවුද? බැක්ටීරියා, දිලීර, ඊට පස්සේ ප්‍රොටෝසෝවා, ඊට පස්සේ වෛරස්, කවුද අමතකුනේ? ඊට පස්සේ ඇල්ගී. ඔන්න ඔය කියන ශුද්‍ර ජීවීන් වර්ග 5යි. ඊට පස්සේ අපි රූප ටිකක් බැලුවා. නේ? ඊට පස්සේ අපි කිව්වා මේ ශුද්‍ර ජීවීන් පළමුව වර නිරීක්ෂණය කරේ කවුද? නිරීක්ෂණය කරේ කවුද? ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන කෙනා සරල අන්වීක්ෂය පාවිච්චි කරලා. හරි? ඊට පස්සේ අපි කතා කරා මේ ශුද්‍ර ජීවීන් අපිට ඇති කරන බලපෑම් වල එක බලපෑමක් ගැන මොකක්ද? ආහාරව මත ඇති කරන බලපෑම වල පළවෙනි බලපෑම මොකක්ද? ආහාර නරක් කිරීම කියන දේ ගැන අපි කතා කරා. හරිද? ආහාර නරක් කිරීම කියන දේ. හරි. අපි දෙන්නකන් ලියාගමු. පාඩේ මාතෘකාව දාගන්න. ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. හරි නේද? ලියන්න පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. හරි. ශුද්‍ර ජීවීන් යනු
තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියවි ඇසට නොපෙනෙන ජීවීන්ය පියවි ඇසට නොපෙනෙන ජීවීන්ය හරි ඊළඟ තර ලකුණ දාලා ලියන්න ශුද්‍ර ජීවීන් විවිධ පරිසරවල ජීවත් වේ. හරි විවිධ පරිසරවල ජීවත් වේ. ලියන්න පළවෙනි එක යටතේ ලියන්න පළවෙනි එක විවිධ පරිසර අපි දැන් එයා ජීවත් වෙන පරිසර ලියන්නේ හරි. ලියන්න පළවෙනි එක පස ලියන්න දෙවෙනි එක ජලය තුන්වෙනි එක ලියන්න වාතය හතරවෙනි එක ලියන්න ජීවී දේහ මත පස්වෙනි එක ලියන්න ජීවී දේහ ඇතුළත කියන්නේ අපේ ඇඟවල ඇතුළේ ඉන්නත් පුළුවන් ශුද්‍ර ජීවීන්. ජීවී දේහ ඇතුළත දැන් කොරෝනා කියන වෛරස් එක මොකද කියන්නේ? නහයෙන් කටෙන් ඇසෙන් ඇතුළේ අපේ ඇඟ ඇතුළේ ඉන්නේ. ඒ හින්දා ඇඟ තුලින් ඉන්නත් පුළුවන්. ජීවී දේහ ඇතුළත ඊළඟ එක ලියන්න විවිධ ආන්තික පරිසරවල හරි ඒකත් එක්කම වරහන් ඇතුළේ ලියන්න මොනවද ආන්තික පරිසර කියලා වගුරු බිම් උණුදිය උල්පත් හිමකඳු
කාන්තාර තිත් තුනක් තියන්න. කියන්නේ තව තියෙනවා අපිට ගොඩාක් තව ලියන්න පුළුවන්. ඒකල වරහන වහන්න. හරිද? හරි. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට අපි ඉන්න ආන්තික පරිසර කියලා අපි ලියුවානේ. හරි අපි දැන් ලියන්න ඕන මොනවාද මේ ආන්තික පරිසර කියලා කියන්නේ. හරි. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. ආන්තික පරිසර යනු ජීවත් වීමට අපහසු පරිසර වේ. ජීවත් වීමට අපහසු පරිසර වේ. හරිද? අපහසු පරිසර වේ. මට පොඩ්ඩක් කවුරු හරි කියන්න. දැන් අපි දන්නවනේ ජීවීන් වර්ග තුනයි. කවුද? ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ඔය තුන් ගොල්ලගෙන් මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ මොන ජීවි කොටස්ද? ශාකද, සතුද, ශුද්‍ර ජීවීන්. මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ කවුද? ශාකද, සත්තුද, ශුද්‍ර. මට හරිම උත්තර වන්න ඔයාලට හිතන දේ. ශාකද වැඩිපුර ඉන්නේ, සත්තුද වැඩිපුර ඉන්නේ, ශුද්‍ර ජීවීන් වැඩිපුර ඉන්නේ. හිතා ගන්න බැයිද මොකෝ? ශාකද මේ ලෝකේ වැඩිපුර තියෙන, ශුද්‍ර ජීවීන් වැඩිපුර ඉන්නේ, සත්තුද මේ ලෝකේ වැඩිපුර ඉන්නේ කියන්නේ. කියන්න බලන්න කවුරු හරි. ශුද්‍ර ජීවීන්. ඔව් හරි. වැඩිපුරම ඉන්නේ කවුද? ශුද්‍ර ජීවීන්. මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ ශුද්‍ර ජීවීන්. හරිද? ඊට පස්සේ කවුද මෙයාලා මුලින්ම නිරීක්ෂණය කරේ? ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන කෙනා. අපි ලියුවේ නැහැ තාම මෙයාලාගේ වර්ග ගැන. හරි. ලියන්න ඊළඟට අර ලකුණ දාලා ලියන්න ශුද්‍ර ජීවීන් වර්ග පහකි. ශුද්‍ර ජීවීන් වර්ග පහකි. ශුද්‍ර ජීවීන් වර්ග පහකි. 1 2 3 4 5 දාලා ලියන්න මේඩි. හරි. ඊට පස්සේ ළමයි මෙතනත් මේ කාණ්ඩ පහෙන් වැදගත් එක්කෙනෙක් ඉන්නවා. කවුද? මෙන්න මේ වෛරස කියන එක්කෙනා. මෙයා චුට්ටක් වැදගත් එක්කෙනෙක්. ඒ දන්නක වැදගත්. හරි. දැන් අපි මෙයාලා ගන්න මොනු කවුරු කියලා මෙයාලා අපි ගන්න ජීවීන් කියලා. මේ ඔක්කොටම අපි කියනවා ජීවීන් කියලා. හැබැයි අපි ජීවීන් යටතේ මෙයාලා වර්ග කරද්දී
හරි රිද්ම. හරි. අපි ජීවීන් යටතේ මෙයාලා වර්ග කරද්දී හරිද? මෙන්න මේ වෛරස කියන කෙනා පොඩ්ඩක් පැත්තකින් අරන් තියෙනවා. හේතුව තමයි මේ වෛරස කියන කෙනාට ළමයි හරි ජීවී ලක්ෂණක් තියෙනවා. ඒ වගේම අජීවී ලක්ෂණක් තියෙනවා. දැන් සාමාන්‍ය ජීවියෙක් නම් මොකද වෙරන්න ඕන? එයා ශ්වසනය කරන්න ඕන. වර්ධනය වෙනවා. ඒ කියන්නේ ටික ටික ලොකු වෙනවා, වර්ධනය වෙනවා. හරිද? හැබැයි මේ වෛරස කියන කෙනා ශ්වසනය කරන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ වෛරස කියන කෙනා. හරි. එතකොට එයා එහෙම හිතුවා මෙයා අජීවී කෙනෙක්. හැබැයි මෙයා මොකද වෙන්නේ? අපේ දැන් එයා මෙහෙම බෝඩ් එකේ උඩ ඉන්නවා කියන්නේ මේක අජීවී දියන්නේ බෝඩ් එක කියලා කියන්නේ. බෝඩ් එකේ උඩ ඉතින් ජීවියෙක් විදිහට හැසිරෙන්නේ නැහැ. එතකොට අජීවී කෙනෙක් විදිහම තමයි ඉන්නේ. හැබැයි අපේ ඇඟට ඇතුල් වුණා කියන්න බැරි වුණා බැරි වෙලා හරි ඇඟට ඇතුල් වුණ ගමන් එයා මොකද වෙන්නේ? එතකොට එයා වුණ ජීවී ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රජනනය කරලා එයාගේ තව පැටවු හදනවා ඇඟ ඇතුලේ ඉක්මනට. එහෙන් තමයි වෛරස කියන කට්ටිය භයානක. හරි. ඇයි එයා මෙතන දැන් මෙතන හිටියට බෝඩ් එක උඩට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා අපේ ඇඟට ඇවිල්ලා නැහැ. හැබැයි අපේ ඇඟ ඇතුළට ආපු ගමන් මොකද වෙන්නේ? එයා ඒ ගාන ටික ටික වැඩි කරගන්නවා. හරි. එතකොට අපි මේ මෙයාලාගේ මතක තියාගන්න මොකද්ද මේ වෛරස කියන කට්ටිය ජීවී ලක්ෂණත් පෙන්눔 කරනවා අජීවී ලක්ෂණත් පෙන්눔 කරනවා කියලා මතක තියාගන්න ඕන. හරි. මේ වෛරස කියන කෙනා ජීවී ලක්ෂණයි අජීවී ලක්ෂණයි දෙකම පෙන්눔 කරනවා කියලා මතක තියාගන්න ඕන. හොඳද? ඊට පස්සේ අපි ලියන්න ඕන මොකක්ද? ඇන්ටන් වෑන් ලීවන්හුක්. ඇන්ටන් වෑන් ලීවන්හුක් මොකටද අපි විශේෂිත මේ පාඩමේදී? ඇන්ටන් වෑන් ලීවන්හුක් මොකටද විශේෂ මේ පාඩමේදී ඇන්ටන් වෑන් ලීවන්හුක්? මොකටද විශේෂ නැහැ? ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන්නේ නිකන් ඉපදිලා නිකන් මැරලා ගියපු මිනිස්සෙක්. මුල් වලට ශුද්ධජීවි නිරීක්ෂණය කරපු කෙනෙක්. ඔව් හරි. පළවෙනිම වතාවට ශුද්‍රජීවි නිරීක්ෂණය කරේ කවුද? ඇන්ටන් වෑන් ලීවන්හුක්. හරි. එයා ඊළඟට අර ලකුණ දාලා යන්න වෛරස යනු හරි වෛරස යනු ජීවී සහ අජීවී ලක්ෂණ යන දෙකම පෙන්වන ශුද්‍ර ජීවියෙකි. හරි. ඒකටම ලියන්න මොවුන් ඉතා කුඩා නිසා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ යුතුය. හරි නිරීක්ෂණය කළ යුතුය. හරි ඊළඟට අර ලකුණ දාලා ලියන්න මුල්ම වරට ශුද්‍ර ජීවී නිරීක්ෂණය කළේ
Anton van Leeuwenhoek. හරි. A එකටම ලියන්න A 1674 1674 වර්ෂයේදී සරල අන්වීක්ෂය භාවිත කරමිනි. හරි භාවිත කරමිනි. ඊළඟ මාතෘකාව දාගන්න ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම අපි දැන් කියන්නේ මොකක්ද? ශුද්‍ර ජීවීන් ආහාර වලට කරන බලපෑම වල. අපි දන්නවනේ කොහොමත් ආහාර නරක කිරීම ශුද්‍ර ජීවීන් කරනවා කියලා. තාම මොනවද යාලා කරන්නේ? තව යාලා කරනවා ආහාර පැසීම කියන දේ. ඒ කියන්නේ ආහාර පැසීම එහෙම නැත්නම් පාන් පිපීම. හරිද? ඔන්න ඔය කියන දේ කරනවා මේ කවුද? ශුද්‍ර ජීවීන් විසින්. හරිද? ලියන්න තරුවක් දාලා යටතේ ශුද්‍ර ජීවීන් ආහාරයක් මත ක්‍රියාත්මක වීම නිසා ශුද්‍ර ජීවීන් ආහාරයක් මත ක්‍රියාත්මක වීම නිසා ඒක තියෙන මොනවාද වෙනස් වෙන්නේ? මොන ගුණද වෙනස් වෙන්නේ කියන බලන්න ගුණ ටික මට කවුරු හරි. ඒ ආහාරයේ තියෙන මොන ගුණද වෙනස් වෙන්නේ? වර්ණය, වයනය, ගන්ධය, පෙනුම. වර්ණය, වයනය, ගන්ධය, පෙනුම. එච්චරද? තව දෙකක් මම කිව්වා. මොනවාද? අපිට පේන්නේ නැති දේවල්. කැරට් තලයක් මතක් කරලා කිය මතක නැද්ද? තව වෙනස් වෙන මොනවාද? ඒකේ තියෙන රසයි පෝෂණ ගුණයයි. නේ? හරි මොකද්ද අපි අන්තිමේ වාක්‍ය චමිත කියමු පොඩ්ඩක්. ලියවල අතර කරපු තැන. ශුද්‍ර ජීවීන් ආහාරයක් මත ක්‍රියාත්මක වීම නිසා. හරි. ලියන්න ආහාරයේ කමාවක් දාලා ඊළඟ රූලෙත් රෝමි ලක්කම් එක දාලා ලියන්න.
කමාවක් දැම්මා ඊළඟ රූලේ රෝම ඉලක්කම් 1 දාලා ලියන්න වර්ණය රෝම ඉලක්කම් 2 වයනය රෝම ඉලක්කම් 3 දාලා ලියන්න ගන්ධය හරි රෝම ඉලක්කම් 4 දාලා ලියන්න පෙනුම හරි රෝම ඉලක්කම් 5 දාලා ලියන්න පෝෂණ ගුණය රෝම ඉලක්කම් 6 දාලා ලියන්න රසය ආදී තීරම ලියන්න යමු ආදී ගුණයන් වෙනස් වේ හරි ආදී ගුණයන් වෙනස් වේ හරි මාතෘකාව දාගන්න ආහාර නරක් වීම මොකක්ද ආහාර නරක් වීම කියලා කියන්නේ කියමු බලන්න ආහාර නරක් වීම යනු කුමක්ද ආහාර නරක් වීම යනු කුමක්ද? ඔයාලා දන්න විදියට ආහාරයක් කන්න බැරි තත්ත්වයටපත් වෙන එකනේ. ඒ කියන්නේ මේ ඉහත කියව ගුණ ආහාරයේ ගුණ වෙනස් වෙනවා. ඒ කියන්නේ ගන්ධය, වයනය, පෙනුම ඊට පස්සේ තව මොනවාද? වර්ණය නේද? ගන්ධය, වර්ණය හරි. ඊට පස්සේ තව මොනවාද? පෝෂණ ගුණය, රසය ඔන්න ඔය කියන දේවල් වෙනස් වෙලා ආහාරය පරිභෝජනය ගන්න බැරි වුණාම තමයි අපි කියන්නේ මොකක්ද? අන්න එතකොට ආහාරය නරක වෙලා කියලා අපි කියනවා. හරි? ලියන්න එතකොට ආහාර නරක කියන එක යටතේ ආහාරයේ ගුණ වෙනස් වෙමින් ආහාරයේ ගුණ වෙනස් වෙමින් හරි ආහාරයේ ගුණ වෙනස් වෙමින් පරිභෝජනයට ගත නොහැකි පරිභෝජනයට ගත නොහැකි තත්වයට පත්වීම
ආහාර නරක් වීම ලෙස හැඳින්වේ. හරි. ඒකටම ලියන්න ආහාර නරක් වීමට ප්‍රධානතම හේතුව වන්නේ ශුද්‍ර ජීවීන්ය. හරි. ශුද්‍ර ජීවීන්ය. හරි. එතකොට දැන් ওই විදිහට දැන් අපි දන්නේ ආහාරයක් නරක වෙනවා කියලා. ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වුණාම ආහාර ලියන්න උදාහරණ මුකුත් ලියවෙන්නේ. උදාහරණයක් ලියන්න පාන් පුස්. වරන් ඇතුලේ ලියන්න පාන් පුස්. වරන් ඇතුලේ ලියන්න පාන් පුස් සාදන්නේ මියුකර් නම් වූ දිලීරය විසිනි. මියුකර් නම් වූ දිලීරය විසිනි. හරි. ඊට පස්සේ අපි දන්නවා පාන් පුස් හදන්නේ දිලීර කියලා. හරි. ලියන ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. ඉතින් ඉඳන් කරන්න ඕන. හරි. ප්‍රශ්නයක් ලියන්න. පාන් පුස් නිරීක්ෂණය කළ හැකි අයුරු නැත්නම් පාන් පුස් නිරීක්ෂණය කළ යුතු අයුරු පැහැදිලි කරන්න. හරි. දැන් ළමයි අපි දන්නවා දැන් ඔන්න ආහාරයක් නරක වෙනවා ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වුනහම ඔව් ඒක හරි. හරි. ඊට පස්සේ අපි බලන්න යන්නේ මේ ආහාරයක දැන් පෝෂණ ගුණය, රසය, වයනය, ගන්ධය වෙනස් වෙනවත් එක්කම හරි මේ ආහාරයක් මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙද්දී හරිද? දැන් හිතන්නකෝ අපි කියමු අඹ ගෙඩියක් කියලා. හරිද? අඹ ගෙඩියක් කියලා කියමු. හරි. ඔන්න ඔය කියන අඹ ගෙඩිය මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ශුද්‍ර ජීවීන් මේ අඹ ගෙඩිය මත ක්‍රියාත්මක වීම නිසා මොකද වෙන්නේ? මේකට තව අතුරු ප්‍රතිඵල එකතු වෙනවා. හරිද? මේකට තව අතුරු ප්‍රතිඵල. ඒ කියන්නේ මේකේ තව වෙන දේවල් මේකේ එකතු වෙනවා. හරි? අපි දැන් බලන්න යන්නේ ඇත්තට මෙහෙම වෙන දේවල් එකතු වෙනවද කියලා. හරිද? අපි ඒකට අරගන්නවා යීස්ට් කියන ශුද්‍ර ජීවිය.
ඊස්ට් කියන දිලීර වර්ගය. ඊස්ට් කියන්නේ දිලීර වර්ගයක්නේ. ඊස්ට් කියන දිලීර වර්ගය යොදාගෙන අපි පරීක්ෂා කරනවා ඇත්තට මේ විදිහට මේ අතුරුඵල එනවද කියලා. හරිද? එහෙන් පරීක්ෂා කරද්දී හරි අපිට අපි කරන්නේ එහෙම. ඊස්ට් හොයාගන්න තියනවාද අපිට සාමාන්‍යයෙන් මේ ගෙදරදී ඔයාලට කරන්න පුළුවන් පරීක්ෂණ. ඊස්ට් හොයාගන්න තියනවාද සාමාන්‍යයෙන් අපිට කියන්න මට. අපිට සාමාන්‍ය ඊස්ට් හොයාගන්න පුළුවන්ද? පුළුවන්. කොහෙන්ද? පුළුවන්. කොහෙන්ද කවිෂා පුළුවන්? ඊස්ට් අපිට කොහෙද ගන්න? කඩවල් වල. ඔව් හරි ඊස්ට් අපිට ගන්න තියෙනවා කඩවල් වලනේ. දැන් ඔයාලා ඊස්ට් මම ඔයාලට ඕන ඊස්ට් පෙන්නන්නම්. හරි. කියන්නේ ඔයාලා ගච්ඡපතෙම තමයි පෙන්නන්න ඕන. තියෙන්නේ. හරි. අපි ඔය කේක් හදන්න ඊට පස්සේ ගෙදරදී ඔය එක එක බේකරි කෑම හදද්දි බනිස් එහෙම හදද්දි වොන් අරන් එනවා අපි ඔය. හරි. හරිද? ඔයාලට පේනවද? හරිද? මෙන්න මේ කෝප්පය ඇතුලේ. මේ කෝප්පය ඇතුලේ මේ තියෙන මෙතන. නෝවා තමා ඊස්ට්. ඊස්ට් කියලා කියන්නේ දිලීර වර්ගයක්. හරි. ඊස්ට් කියලා කියන්නේ ඔන්න ඕක වගේ කුඩු ගාපේ අපි ශුද්‍ර ජීවනේ නම් බලා ගන්න බෑ. කුඩු වගේ තියෙනවා. හරි. එතකොට අපි කරන්නේ දැන් අපිට ඕන මොනවද? මෙයාලා මේක ඇතුලේ වෙන වෙන කෑමක් උඩ යා ක්‍රියාත්මකයේදී අතුරු ප්‍රතිඵල හදනවා. වෙන වෙන දේවල් හදනවා කියලා තමයි පෙන්නන්න ඕන. හරි. ඊට අපි කරන්නේ කෝප්පයක් අරගෙන කෝප්පයට දානවා. හරි. කෝප්පයට දානවා අපි මොනවාද? යීස්ට්ුයි සීනි. යීස්ට් සීනි දෙක දාලා හරි. ඊට පස්සේ අපි මේකට මේ දානවා වතුර. යීස්ට් සහ සීනි දාලා අපි මේකට දානවා හරි වතුර. වතුර දාලා බලනවා හරිද? වතුර දාලා මොකද වෙන්නේ කියලා බලනවා. හරි. වතුර දාපුවාම මොකක්ද මේක ඇතුලේ මේ වෙන්නේ කියලා අපි බලනවා වතුර දාලා. හරි. දැන් ටික වෙලාවක් ගිහම අපිට බලා ගන්න පුළුවන් විනාඩි 20ක් විතර ගියපුවාම මේ කෝපය රත් වෙනවා. හරිද? රත් වෙනවා. ඊට පස්සේ කෝපයෙන් පෙන දාන්න පටන් ගන්නවා. පෙන ඇති වෙනවා. හරි. ඊට අමතරව අපිට අමුතු ගන්ධයක් එනවා. ඔන්න ඔය කියන දේවල් ටික අපිට මේ විදිහට කරපුවාම බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කෝප් එකට ඊස්ට්ුයි සීනුයි දාලා වතුර දාලා තිබ්බම මෙන්න මේ කියන දේවල් ටික බලා ගන්න පුළුවන්. හරි. මට කියන්නේ මේ පරීක්ෂණ නිරීක්ෂණ මොනවද දැන් අපි මේ විදිහට පරීක්ෂා කරද්දී නිරීක්ෂණ මොනවද අපිට එන? නිරීක්ෂණ මොනවද අපිට එන? අපි මේ විදිහට කෝප් එකට සීනි යීස්ට් දෙක දාලා බලද්දී අපිට නිරීක්ෂණ මොනවද? නිරීක්ෂණ මුකුත් එන්නේ නැහැ. මුකුත් පේන්නේ නැද්ද ඔයාලට? කවිෂා. කවිෂා මුකුත් පේන්නේ නැද්ද කවිෂා? මෙහෙම කරද්දී තනු ද්‍රාවණයේ පෙනසැදීම. පෙනසැදීම තව නිරීක්ෂණ ටික තමයි මම මේ කිව්වේ නේද? කියන්න බලන්න කවිෂා මොනවාද? රත් වීම. රත් වීම, පෙනසැදීම, ඒ වගේම ගන්ධයක් ඇතිවීම නේ. හරි. එතකොට අපිට කියන්න පුළුවන් මේක රත් වෙනවා කියලා කියන්නේ මෙතන මොකක් හරි මේක ඇතුලේ වෙනවා. මොනාරි ප්‍රතික්‍රියාවක් මේක ඇතුලේ වෙනවා. ඒ හින්දා මේක මේ රත් වෙන්නේ. ඔව් ඒක හරි. රත් වෙනවා. ඊපස්සේ අපි දැන් බැලුවොත් එහෙම මේ එන ගන්ධය මධ්‍යසාරවල ගඳක් තමයි අපිට මේක එන්නේ. හරි. ඊස්ට්ුයි සීනි එකට දාලා තිබ්බම අපිට එන්නේ මොනවද? මධ්‍යසාරවල ගඳක් එනවා. ඒ හින්දා අපි කියනවා එතකොට මේක ඇතුලේ නිපද වෙලා තියෙනව මොනවාද? මධ්‍යසාර නිපද වෙලා තියෙනවා. හරි මොන මධ්‍යසාරයේද? මේක ඇතුලේ නිපද වෙනවා එතිල් මධ්‍යසාරය. මේක ඇතුලේ එතිල් මධ්‍යසාරය හැදෙන නිසා තමයි ওই විදිහට ගන්ධයක් එන්නේ, කටුක ගඳක් එන්නේ මේක ඇතුලේ. හරිද? එතකොට අපි ඔප්පු කරන්න යන්නේ මොකද්ද? ඔප්පු කරන්න යන්නේ මේ විදිහට ශුද්‍රජීවීන් ආහාරයක් මත ක්‍රියාත්මක වෙද්දී අතුරු ප්‍රතිඵල හැදෙනවා කියලා. දැන් ඕන අපි එකක් ඔප්පු කරානේ.
මොකද වෙලා තියෙන්නේ? yeast කියන කෙනා මේනි yeast නේ. yeast කියන කෙනා සීනි කියන ආහාරය මත ක්‍රියාත්මක ඉදි මොකද වෙන්නේ? එතිල් මධ්‍යසාරය කියන අතුරු ප්‍රතිඵලය හදනවා. හරිද? දැන් මේ හදන්නේ එතිල් මධ්‍යසාර විතරද? මේ හදන්නේ එතිල් මධ්‍යසාර විතරද? නැහැ. හරි? මේකෙන් තව පිට වෙනවා වායුවක්. අපි දැන් පිට වෙන වායුවක් පිට වෙනවා කියලා අඳුර ගන්න තව දෙයක් කරනවා. හරි? මේ යීස්ට් සීනි දාලා තියෙන මිශ්‍රණය ද්‍රාවණය අපි දානවා බෝතලයකට. හරිද? අපි ඒක දානවා. හරිද? අපි ඒක මෙන්න මේ විදිහට බෝතලයකට දානවා. හරි? බෝතලයකට දාලා මේ කුඩින් මෙහෙම බැලුමක් සෙට් කරලා තියෙනවා. බැලුමක් සෙට් කරලා ටික වෙලාවක් තිබ්බහම මොකද වෙන්නේ? මේ බැලුම හරි මේ බැලුම මෙන්න මෙහෙම පිම්බෙනවා. හරිද? මේ බැලුම මෙන්න මෙහෙම පිම්බෙනවා. හරි. එතකොට ඔයාලට මොකද්ද කියන්න පුළුවන් මේ බැලුම පිම්බෙනවා නම් ටික වෙලාවක් ගිහිල්ලා. මේක ඇතුලේ මේ යීස්ට් කියන කෙනා මේ සීනි මත ක්‍රියාත්මකදී මොනවද මේ පිට වෙලා තියෙන්නේ? මොකක් පිටවණු හින්දාද මේ බැලුම පිම්බෙන්නේ? මොනවා පිටවණු හින්දාද? වාතය. ඔව් හරි. මේකෙන් මොකක් හරි වායුවක් හැදිලා පිට වුණ නිසා තමයි මේ බැලුම මේ විදිහට පිම්බුනේ. හරි. ඊට පස්සේ අපි පරීක්ෂා කරලා බැලුවොත් ඔයාලා තාම මේ පරීක්ෂණය දන්නේ නැහැ. හරි. පරීක්ෂා කරලා බැලුවොත් මේ එකතු වෙච්ච වායුව මොනවාද කියලා. එකතු වෙලා තියෙන මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. හරි. එතකොට ළමයි අපිට තේරෙනවනේ. හරි. ඔව් දැන් තිබ්බේ මොනවද ඉස්සෙල්ලාම? තිබ්බේ සීනි යීස්ට් කියන දෙක විතරයි. හරි. එතකොට මේ සීනි යීස්ට් මත ක්‍රියාත්මක වෙද්දී අතුරු ප්‍රතිඵල දෙකක් ඇදිලා තියෙනවා. මොනවද අතුරු ප්‍රතිඵල දෙක? අතුරු ප්‍රතිඵල දෙක මොනවද? උදේශිකා. උදේශිකා මොනවද උදේශිකා අතුරු ප්‍රතිඵල දෙක? වැඩිපුර හැදිලා තියෙන දේවල් දෙක මොනවද? සීනි මත යීස්ට් ක්‍රියාත්මකයේදී වැඩිපුර හැදිලා තියෙන දේවල් දෙක මොකක්ද? චමිත කවිෂ කියමු. එතිල් මධ්‍යසාරයයි කාබන් ඩයොක්සයිඩ් වගේ. ඔව් මොනවද හැදිලා තියෙන්නේ? එතිල් මධ්‍යසාරයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි කියන දෙක හැදිලා තියෙනවා. හරි? හැදිලා තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය එතිල් මධ්‍යසාරය කාබන් ඩයොක්සයිඩ් අතුරු ප්‍රතිඵල විදිහට තමයි හැදෙන්නේ. ඒත් අපිට මේ පරීක්ෂණ දිහා බලලා කියන්න පුළුවන් මොකද්ද? ආහාරයක් මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙද්දී අතුරු ප්‍රතිඵල හැදෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි? ආහාරයක් මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීමේදී අතුරු ප්‍රතිඵල හැදෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි? මාතෘකාව දාගන්න ආහාරයක් මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීමෙන් අතුරු ඵල සෑදීම අතුරු ඵල නෙමෙයි ඵල මහ ප්‍රාණ පයන අතුරු ඵල සෑදීම